උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා බෝගාහේන පාර විල්වත්ත මීරිගම ලක්මිනි නිවසෙහි පදිංචි එම්.වී. චන්ද්‍රාවතී මෑණියන් චාමර හීන්කෙන්ද මහතා සහ නදීශානි මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් 2021 වර්ෂයේ ඔක්තෝබර් මාස 17 වන දිනට සිව්වන වසරට පා තබන නෙතුලි රුවෝදා හීන්කෙන්ද සිඟිති දියණිය, වැඩිමහල් දියණිය, දිනාදි සෙනුල්ලා සහ ඥාති දියණිවරුන් වන සඳලි දිල්මිස් සහ නදුනි යන දියණිවරුන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරනු ලබන අතර දැනට වසර 16කට පෙර මියගිය එච්.එම්. සිරිසේන පියාණන් සහ නදීශානි මහත්මියගේ පියාණන් වන එස්.පී. ගුණරත්න මහතා සහ වසර 4කට පෙර මියගිය මෑණියන් වන පී. දුලියානා ප්‍රනාන්දු මෑණියන් කුසල් බලාපොරොත්තු වන යම් භවයක සිටිනම් මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ සියලු පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. කොරෝනා උදුරින් පීඩාවට පත්ව සිටින ලෝකවාසී සියලු ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා වැඩමවා වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සංඝබේදෝති බන්තේ උච්චති කිතාතනුකෝ බන්තේ සංඝෝ බින්නෝ හෝතිති. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහ කතා එකත්ති දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, සරල වගේ පෙනෙන මාතෘකාවක් ලබා දීලා තියෙන අනුග්‍රහක බෞතුන් විසින් පංචානන්තරීය පාප කර්ම පැහැදිලි කර ඒ උතුම් නිර්වාණයට බාධාවක් වන්නේද යන්න පැහැදිලි කර දෙන්න. මේ ඇසුරු කරගෙන තමයි අපි මේ කරුණු පැහැදිලි කිරීම කරන්න සූදානම් වෙන්නේ. මේක ඉතින් සාමාන්‍යයෙන් පාසල් කාලේ හැමෝම පාඩම් කරගත් එකක් නිසා ඒ වචන ටික කියන එක නම් පැහැදිලි කිරීම වෙන්න හේතුවක් නැහැ. නමුත් අපි මේ මිනිසාතින් කරන්නා වූ ක්‍රියාකාරකම් විපාක දෙන කාල සහ ක්‍රමයටසේ අපි විග්‍රහ කරන ලබනවා අකුසල කර්ම නැත්නම් පුණ්‍ය කර්ම, පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම කියලා 8 විපාක. එතකොට මේ කර්ම විපාකයෙන් ගැලවීම සඳහා කර්මක් සේකිරීමේ කර්මයකුත් ඒක තියෙනවා. එතකොට මේ අකුසල කර්ම කියන කාරණාව ප්‍රාණඝාත අදත්තාදාන කියන වචන වලින් සිතින් කයන වචනෙන් කියලා පැහැදිලි කරද්දී වෙනම උගන්වනු ලබනවා ආනන්තරිය කියන එක. විපාක වලින් ගැලවෙන්නම බැරි, එහෙමත් නැත්නම් නිවන් මාර්ගට බාධා පමුණවන කියන අර්ථයකුත් තියෙන කර්ම කොටසක්. ඒවා පංචානන්තරීය කර්ම වශයෙන්ුත් තවත් එකක් එකතු කරපුවම සවැදෑරුම් බරපතල අකුසල් වශයෙන්ුත් බරපතල කියන වචනයක් පාවිච්චි කරලා තියෙනවා.
සිර දඬුවම් වෙනයි බරපතල සිර දඬුවම් වෙනයිනේ අන්න ඒ වගේ. දඬුවම ටිකක් වැඩි ඒකේ. දැන් බුදු සමය ප්‍රාණඝාතයේවත් සත්ත්ව ඝාතනය අනුමත කරන්නේ නැහැ පව්කමක් වශයෙන් කරන්න එපායි කියලා. නමුත් ඉතින් ඒක පිළි අරගෙන සකල ලෝකවාසී බෞද්ධ ජනතාවම ඒකෙන් වැළකීලත් නැහනේ. නාමික බෞද්ධ වශයෙන් ගත්තා. ඉතින් එහෙම ඒවත් කරනවා. දඩයන් කරන ආදී කාරණා. ඉතින් ඔවුන්ට කර්ම විපාක පිළිබඳ විශ්වාසයක් නැති නිසා, පේන්නේ නැති නිසා. මෙන්න මෙතෙන්දි මේ සම්මත සමාජය තුළ පවතිනා වූ කාරණයක් තමයි සාමාන්‍යයෙන් දරුවෝ කියලා කියන්නේ මව්ගෙන් උපදින අය. මව සහ දරුවා අතර බන්ධනය අති ප්‍රබලයි. එබඳු කෙනෙකුට අතෝසවන්න නැත්නම් වවියක් ඔසවන්න තිත් හදවතක් ඇති කෙනෙකුට බැහැ. මාරයෙක් බවට පත් වෙන්න ඕන නැත්නම් අතිශය කූර නපුරුකමක බවට පත් වෙන්න වෙනවා. එහෙම වුණාම මව් මැරීම කියන වචනේ අපට ගන්න වෙන්නේ මව ඝාතනය කිරීම කියන එක. ඉතින් මේකේ හුඟක් දේවල් තියෙනවා කතා කරන්න. මත්පැන් බීලා ඇවිදින් සිහි විකල කළොත් එහෙම සමහර විට එතකොට පස්සේ බලනකොට තමයි මව මරලා තියෙන්නේ. නමුත් ඒ වෙලේ දන්නේ නැහැ මව මරුවා කියන්නේ. නමුත් පස්සේ උට එන පශ්චාත්තාපයක් තියෙනවා සිහිය ආපුවම මොකද්ද මං කරගත්තේ කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් අවිහිංසාවාදීන් කතා කරනු ලබනවා මේ තවත් ඉතින් මේ අනන්ත සංසාරේ මේ සත්තු ඔක්කොමත් අපේ අම්මලා තාත්තලා ඇති මරන්න හොඳ නෑ කියලා. ඒක ප්‍රාණඝාතයක් කරනහම මව්පියන් බවට වශයෙන් එන්නේ වෙනස් සත්ත්ව කොට්ටාසයක්. මෙතන සාමාන්‍යයෙන් බිහිකල කාන්තාවනේ මව බවට පත් වෙන්නේ. ඒ නිසා ඒක අර විශේෂයෙන් අමතක කරන්න බැරි කාරණාව නිසා පෘථග්ජන පුද්ගලයාට ඒකේ පශ්චාත්තාපයේ පස්සෙන් එන නිසා තමයි මං හිතන්නේ ඒකේ ඒ පශ්චාත්තාපය තියෙනකොට ධර්මයේ පැත්තට යොමු වෙන්න හිතෙන්නේ නැතිනා වෙන්නේ නැති. එහෙම බරපතල වෙන්නේ ඒක. පියාමැරීම. මම නම් ඉතින් බිහිකල කෙනාමනේ පියාණන් සමහර විට පියා නොවෙන්නත් පුළුවන් පියා කියලා කියන්නේ. මට මතකයි ඔය එක නාට්‍යයක තිබුණා පියා වශයෙන් ඉන්නවා යම් කිසි කෙනෙක්. නමුත් යම් කාරණයකදී එළි වෙනවා ඔහුට දරු සම්පත් හිමි නෑ කියලා. එහෙනම් ඒ දරුව වෙන කාගේ හරිනේ නොකිය කියන්නේ. නමුත් ඒත් එහෙම නෙමෙයි ඒකේ පැහැදිලි කරන්නේ. අපි සම්මතයෙන් පිළිගන්නේ පියා කියලා කෙනා හදපු කෙනානේ. එතකොට මිනිස් සමාජය තුළ සත් සමාජය නෙවෙයි මව්පියන්ට විශේෂ සම්බන්ධතාවයක් ගෞරවයක් සත්කාර සම්මාන කළ යුතු වශයෙන් සැලකන්නේ. සත්කාර සම්මාන කළ යුතු පැත්තට මෙහෙම කරාම ওই පුද්ගලයා තිරිසනෙක් බවට පත් වෙනවා. නැත්නම් දේශය කියන එක පාලනය කරගන්න බැරි සිහි විකල පුද්ගලයෙක් බවට පත් වෙනවා. පත් වෙලා යොම කරන්නේ. ඒ නිසා ඒක ආපහු සිහි වෙන මොහොතක් පාසා කඳුළු හෙලන්න සිද්ධ වෙන පශ්චාත්තාපයට පත් වෙන්න සිද්ධ වෙන කාරණයක් බවට පත් වෙනවා. පෘථග්ජනයාට සිත හදා ගන්න තේරෙන්නේ නැහනේ. ඒ වගේ තත්ත්වයක් තුල අපි බලමු තව ටිකක් එහාට අරගෙන. රහතුන් මැරීම. අනිත් කාරණාව. රහතුන් මැරීම කියන කාරණාව ඉතින් නික්ලේශී පුද්ගලයෙක් එතකොට ඒ ගැන නොදැන තමයි කරනවා ඇත්තේ. දන්නවා නම් එහෙම කරන එකකුත් නැහැ. නමුත් මේ එහෙම සඳහන් වෙනවා. ඒකත් අර නික්ලේශී ස්වභාවයේ හේතු කොටගෙන ඒ බඳු කෙනෙකුට අවියක් ඔසවන්න සිද්ධ වෙන්නේ බරපතල ද්වේෂයකින් නැත්නම් විකෘතියකින් කියන එකනේ. ඒ නිසා ඒකත් ඒ දැනගත්තම රහතුන් කියලා ඉතින් කොහොම අඳුනා ගන්නවද කියලා දන්නේ නැහැ ඒ කාලේ වද. මොකද ඒක බාහිර කෙනෙකුට පේන දෙයක් නෙමෙයි. කිව්වේ නැත්නම් එහෙම. මනෝත් මේ පොත්වල එහෙම සඳහන් වෙනවා සම්බන්ධයෙන්. ඒ වගේම බුදුන්ගේ ලේසෙලුවීම කියන කාරණේ වළංගු වෙන්නේ ඒ කාලයට විතරයි.
එතන බුදුන්ගේ කියන එක පුද්ගලයෙක් වශයෙන් අරගෙන උන්වහන්සේගේ සිරුරට කරන හානියක් මගින් සිදුවෙන දේවදත්ත කරපු කාරණේ තමයි ඒක. බරපතල අකුසල කර්මයක් බවට පත් වෙනවා කියන මොකද නික්ලේශී උත්තමයෙකුට ශාස්ත්‍රෝරයෙකුට ගෞරව කළ යුත්තේකට කළා වූ අගෞරවයක් බවට පත් වෙලා මේ හැම එකක්ම අගෞරව. ඒ වගේම සංඝ ભેදය කියලා එකකුත් තියෙනවා. සංඝ ભેද ටිකක් බරපතල කාරණයක් වශයෙන් තමයි මම නම් දකින්නේ. අංගුත්තර නිකායේ 6 වෙනි කොටසේ සංඝ ભેද සූත්‍ර තියෙනවා. කුද්දක නිකායේ සංඝ ભેද සූත්‍ර තියෙනවා. මේවෙන් පෙන්නන අරුත ටිකක් වෙනස්. ඔබ දන්න එක එකක තියෙනවා, තව එකක වෙන දෙයක් තියෙනවා. ඔබ දන්න දේ තමයි දේවදත්ත එදා කළපු සංඝ ભેදය. ඒක දේවදත්ත සම්බන්ධ කතාවක්. ඒකෙදී විපාකයන්ගෙන් ගැලවෙන්න බෑ, ආයුකල්පයක් ඉන්න ඕන කියලා නිරේ පැසෙනවා කියලා ඒකේ විපාකය ඔහුට පෙන්වලා තියෙනවා. හැබැයි ඒ සංඝ ભેද සූත්‍රයේ සංඝ සාමග්ගය කියලා සූත්‍රයක් නැහැ. නමුත් මේ මම ගත්ත පෞත්‍ර පාඨයේ තියෙන එකේ සංඝ ભેද වගේම සංඝ සාමග්ගයක් තියෙනවා. ඒ අය කියලා සමාජය කල්පනා කරලා බලන්න ඕන. තවත් ඉතින් මේකට එක කාරණයක් එකතු කරන්න පුළුවනි. ඔය පංචානන්තරේ කර්ම විමසලා තිබුණාට තවත් එකක් ඔය චචාවිඨානානි අබබ්බෝ කාතුම් කියන එකේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඊට පස්සේ තවත් කවුරු හරි සරණං යන්න බෑ කියන එක. අන්‍ය ශාස්ත්‍ර නැදහිම කියන එකේ තේරුම. ඒකත් බරපතල අකුසලයක් කියලා පෙන්නනවා. නමුත් වර්තමාන සමාජයේ නාමිකව විහාරස්ථානයට ආව හෝ දහම් පාසල් ආව හෝ එහෙම මේ බෞද්ධ වෙච්ච අය ආගම අතහැරලා ගිහින් පන්සල පැත්තට නොයන අය ඉන්නවා. ඔවුන් ඉතින් මම නම් දකින්නේ මේ ඔවුන්ට බෞද්ධකමක් තිබුණ නැති නිසා ගිහින් තියනවායි කියලා. වෙන මොන හරි වාසියක් බලාපොරොත්තුෙන් ඇරුණාම. ඒ ඇරුණාම සැබෑවට තෙරුවන් සරණ ගියා නම් ආපහු බුදු සමය අතහැරලා යයි කියලා මට හිතෙන්නේ නැහැ කෙනෙක්. ඔවුන්ට නාමික සරණාගමනය ඔවුන් පෘථග්ජන භාවයෙන් එහා පැත්තට පරම්පරාවෙන් ගත්ත බෞද්ධකම ඇරුණාම ඒක නොවැටහෙන එකයි එහෙම වෙන්න හේතුව. නමුත් ඉතින් අපි මේ ධර්ම දේශනා කිරීම තුළ සමාජයේ එවැදි උපතින් පරම්පරාවෙන් ගත්ත බෞද්ධකම අතහැරලා ගිය පිරිසට වඩා වැඩි පිරිසක් ලංකාවේ හෝ විටස්තර රටවල සිංහල තේරෙනවා නම් අපි කතා කරන්නේ සිංහලින්නේ. අන්‍යාගමික උපතින් අන්‍යාගමික තියෙන අය නැත්නම් වෙනත් ආගම් වලට සම්බන්ධ අය නැත්නම් මව්පියන් ආගම් දෙකක අය අපි මේ කතා කරන දේවල් අහලා තමන්ගේ හිත සංසුන් කරගෙන দমনය කරගත්ත අය ඕන තරම් ඉන්නවා. අපිට කතාත් කරනවා, අපි අසුරු කරනවා. ඔවුන්ට නම් කවදාවත් අපි කිව්වේ නැහැ, කියන්නෙත් නැහැ. ඔය ආගම බොරු, ඕක අතහැරලා අපි එකට එන්න කියලා හැම කියන්නේ කවදාවත් කියන්නේ නැහැ. ඒගොල්ලොන්ට තමන්ගේ නෑදෑ සම්බන්ධකම්, පාරම්පරික සම්බන්ධකම් එහෙම තියාගන්න කිසි බාධාවක් නැහැ. අපි මේ කියන දේ මානව දහමක්, මිනිස්සුන්ටයි මේක පොදු වෙන්නේ. ඔවුනුත් පංචස්කන්ධය තේරෙනවා නම්, පංචස්කන්ධයේ නිස්සුකාත්මය අනිදුක්ඛානාත්මය තේරෙනවා නම්, ඉතින් නිස්සුකාත්මයේ දුක තිබෙනවා. පංචස්කන්ධයේ ආත්මය තුළ තමයි ලෝකේ ආගම් ඔක්කොම තියෙන්නේ. බුදු සමයේ පමණයි පංචස්කන්ධයේ අනාත්මය තුළ විමුක්තියක් පැහැදිලි කරන්නේ. ඒකත් වහගෙන පංචස්කන්ධයේ ආත්මය තුළ බෞද්ධයොත් ඔක්කොම ඉන්නේ හුඟ දෙනෙක්. ඉතින් ඒ නිසා අපට ඒ අය පිළිබඳව ඔය අර සංඛ්‍යාලේඛන පෙන්නලා වැඩි කරගන්න ඕන කමකුත් නැහැ. මේ කාරණා ටික ගත්තම අර යම්කිසි ආකාරයකට මේවා කළාම මතක් වෙන ස්වභාවය, බිඳවන ස්වභාවය, පශ්චාත්තාපය බහුලයි. ඒ බඳු පුද්ගලයෙකුට එතකොට අර හිත නැමෙන්නේ නැතුව ඇති මේ ධර්මයේ පැත්තට යොමු වෙලා මේ මිදෙන්නට. ඒක නිසා වෙන්න ඇති නිවන් මගට ආවරණයක් බවට පත් වෙන්නේ කියන එක. පීතෘඝාතක, මාතෘඝාතක, අකුසල කර්ම කියලා අපි කතා කරනවානේ මේවට. නමුත් ඉතින් අපි ජීවිතේ මේ කියන එකක්වත් කරපු අය නෙවෙයි. එතකොට අපට මේ පිළිබඳව තේරෙන්නේ නැහැ.
නමුත් යමෙකුට අංගුලිමාලට ඒ ප්‍රමාණයක් මරලා හිත හදාගන්න පුළුවන් වුණා නම් අර මම කියන කතාවේ ඉන්න හොරුන්ට හොරු 500ටත් ඒ වගේ හොරකම් කරන්න ගිහින් දඬුවම් දීලා පහර දීලා එහෙම හදාගන්න පුළුවන් වුණා නම් මේවා දෙයක් පුත් කරපු පුද්ගලයෙකුට ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණොත් සිත හදාගන්න පුළුවන් නම් කරලා බලන්න පරපතල අකුසල කර්මයන්ගෙන් මිදෙන්න පුළුවන්ද බැරිද කියලා. ඒ බුදු කෙනෙක් එහෙම ඉන්නවා නම් ඒ නිසා ඒ පිළිබඳ මම තීරණයක් එහෙම දෙන්නේ නැහැ බෑ බෑ අපායම යනවායි කියන එක. නමුත් සිත හදාගන්න පුළුවන් නම් ධර්මයේ හම්බ වුණොත් බැරි වෙන්න හේතුවකුත් නැහැ කියලා තමයි මම කල්පනා කරන්නේ. කොහොමදත් ඉතින් අපි මිනිස් සමාජයේ ජීවත් වෙනකොට ඉගෙන ගන්නවානේ හරි වැරදි හොඳ නරක දෙකක් යම් යම් සාපේක්ෂතා ඇතුව. එතකොට සිහි කල්පනාවකින් යුක්තව කරන්න පුළුවන් වැඩ නෙවෙයිනේ මේවා. එතකොට මතක් වුණාම එහෙම කරන්නෙත් මොනවා හරි යම් ආකාරයක උත්සන්න වූ හැඟීමක් මුල් කොටගෙන ඊට පස්සේ හිත හදාගන්න පැත්තට එන්නේ නැත්නම් ඒකේ පශ්චාත්තාපය මේ කල්පනා ලෝකෙන් හීන ලෝකෙටත් ගිහින් හීන ලෝකෙන් පරලෝකටත් යනවා. සාමාන්‍යයෙන් ඔය වර්තමානෙත් යම් යම් සල්ලි වලට විනිවරණ ඝාතකයින් ඉන්නවා. ගාණක් නැතුව ඉන්නවා. ගාණක් නැතුව ඉන්න සමහර මත්ද්‍රව්‍යයක් කරන් හරි බාහිර උත්තේජනයක් මගින්. නමුත් අපි දන්නේ උන්ගේ හිත ඇතුළත කොච්චර පශ්චාත්තාපයක් තියනවද කියලා, ඔවුන්ගේ සිහින ලෝකෙට කොතරම් ඒක ගිහින් තියනවද කියලා. ඉතින් සිහින ලෝකයෙන් විඳවනවා නම් ඒකෙන් පෙන්වන්නේ තමන් ඒක හදාගෙනයි තියෙන්නේ. ඉන් එහාටත් සිහින ලෝකයේ වගේ එකක්නේ පරලෝ යාම කියලා කියන්නේ. ඒ විඳවීම විපාක ගෙවලම ඉවර කරන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි බුදු සමයෙන් සඳහන් කරන්නේ කර්ම විපාක කියන කාරණාවේදී කර්ම රැස් කිරීම සසර ගමනට හේතු වෙනවා කියන පොදුභාවයක් තුළ ඒකේ ප්‍රභේදය තමයි පාප කර්මයේ දුගතිගාමීත්වය, පුණ්‍ය කර්මයේ සුගතිගාමීත්වය, ධාන කර්මය, උද්ධම් භාගීය සංයෝජන වලට අදාළ ගාමීත්වය කියලා භවගාමීත්වය, කර්මවල භවගාමීත්වය තියෙන්නේ. ඉතින් ඒකේ තමයි අර හොඳ නරක දෙකට බෙදලා වෙනස් කරලා පැහැදිලි කරලා තියෙන්නේ. මේ යන පාර ඉගෙන ගන්න හෝ පාඩම් කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මම දකින ආකාරයට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සත්‍යයට කර්ම කියන්නේ අනාගත සසර හදලා දෙන්නා වූ උපාදාන මත සිදුවෙන දෙයක්. උපාදාන මත තමයි සිදුවෙන්නේ මේ විපාක කියන කාරණාව. ඒ නිසා උපාදානයන්ගෙන් ගැලවීම සඳහා කර්මක් ක්ෂය කිරීමේ කර්මය හඳුන්වා දීපු දහමක් තමයි බුදු සමය. ඒක අපේ මේ වත්මන් සමාජයට තරම් ප්‍රචලිත වුණේ නැහැ, පැහැදිලි වුණේ නැහැ. මොකද අර පුණ්‍ය කර්ම පාප කර්මයන් වලින් එහා පැත්තට ආගමක් තිබුණ නැති නිසා සහ ලොකුම කර්මය පුණ්‍ය කර්මය කියලා ඉගෙන ගත්ත නිසා. නමුත් ඒක සදහම් යට වුණ සමාජය තුළ හඳුන්වා දුන්න විකල්පයක් වශයෙන් තේරුම් ගන්න වෙනවා. දැන් මේ කතාව මෙතනින් එහා පැත්තට මම තව ටිකක් ගැඹුරට අරන් යන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි මේ මොකද්ද මේ සංඝ ભેදය සහ සංඝ සාමග්ගිය කියලා දෙකක් තියෙන්නේ. අන්න ඒක හොයාගන්න වෙනවා. දෙව්දත්ත කළ දේ පෞද්ගලික වැඩක්. ඒකට එයාට තමයි විපාක තියෙන්නේ. ඒකේ සාමග්ගියක් නැහැ. දැන් මෙතන සංඝයා බිඳීම, සංඝයා සමගිවීම. දැන් මේක කොහොමද හොයාගන්නේ අපි? වර්තමාන සමාජයේ පූජනීය මහා සංඝරත්නය තමන් යම් යම් කොටස් වලට අයිතිව පැවිදිලා ඉන්නවා විතරක් නෙවෙයි, දේශපාලන මත අදහස් දරනවා, පාක්ෂිකව කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි යම් යම් පාක්ෂිකව අදහස් ඉදිරිපත් කරන්නත් ඉදිරිපත් වෙනවා. එතකොට එකම කරුණක් සඳහා දෙපැත්තකට බෙදලා අදහස් ඉදිරිපත් කරන්න ගියාවුවම සමාජය එකක් දකිනවා. මේකද සංඝ ભેදය කියලා කියන්නේ කියලා කෙනෙකුට හිතෙන්න බැරි නැහැ. අපි එහෙම කතා කළේ සිවුරු පරවාගත් පුද්ගලයා කියන අර්ථයෙන් සංඝ කියන අර්ථය. නමුත් මේ සංඝ පදයේ ගැඹුරට හොයන යනකොට ඒ සංඝයා නම් ભેද කරන්නත් බෑ. එතකොට මොකද්ද මේකෙන් කියන්නේ? මෙන්න
ගැන කතා කරන්න පුළුවන් නිසා තමයි මේ මාතෘකාව මම ගත්තේ. අර කේතරම් කියන්න දෙයක් ඇත්තේ නැහැනේ. මොකද පව්කම් කරන එක විස්තර කරන එකක් කෙනෙක් නෙමෙයි මම. පව්කම් කරන එකෙන් වළක්වා ගන්න මහන්සි වෙන බණක් කියන කෙනෙක් කරනවා. පව්කම් විස්තර කරලා අපාය යන හැටි කියන්න, අපාය ගණන් කරන්න කාලේ නාස්ති කරන්න මම ලෑස්ති වෙන්නේ නැහැ. ඇතත් නැතත් පරලෝ සුදනනි මහත හලොත් එහෙකි පව්කම් නොසබා නොතබාම සිත. අබවාපස්ස අකරණං කරන නොකල යුතු පාපයන්ගෙන් ඉවත් වීමට පැහැදිලි කරන ධර්මයේ තුල පව් ගැන විස්තර කර කර කාලේ නාස්ති කරන්න ඕන නැහැ. නමුත් මේ සංඝ පදයට ත්‍රිපිටකයේ තියෙනවා මිට වඩා වෙනස් අර්ථයක්. සම්මත මට්ටමේ අපි පූජනීය මහා සංඝරත්නයට කතා කරන එක එහෙම කළාට කමක් නැහැ. ඒක එපා හෝ වැරදි නෙමෙයි මේක පෙන්වන්නේ. නමුත් චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සංඝං සෝබෙන්ති කියන පදේ තියෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම සංඝ පදයට ඇතුළත් කරලා. එතකොට ඒ අර්ථයෙන් අපි කොහොමද මේක නිවිසඳගන්නේ? එතකොට මම දකිනවා මේ සංඝ ස්වභාවය සතහන් කරන්නේ මාර්ගඵලලාභී අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියන්නේ. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් මාර්ගඵලලාභීත්වය තමයි එතකොට සංඝ කියන්නේ. ඇඳුමේ නෙමෙයි එතකොට. එතකොට ભેද කියන්නේ බිඳීම. සංඝ ભેදය කියන්නේ බිඳ වැටීමනේ. එතකොට එහෙමනම් මේ සංඝ ભેදය කියලා කියන්නේ සම්බුදු සසුන තුළ මාර්ගඵලලාභීත්වයේ බිඳ වැටීම වෙන්න බැරිද? බැරිද? එහෙම කියලා මම වෙනවා කියන එක නෙමෙයි පෙන්වන්නේ කල්පනා කරන්න කියලා. එහෙම කියන්න හේතුවක් තියෙනවා. මේ බලන්න. භාග්‍යතුන් වහන්සේ සංඝ ભેදයේ යයි කියනු ලැබේ. කතකින් කරුණෙන් සංඝ ભેද වෙයිද? බෙදෙයිද? ඉදූපාලි බික්කු අදම්මේ ධම්මෝ දීපෙන්ති. ධම්මෝ අදම්මෝති දීපෙන්ති. අවිනය විනයෝ දීපෙන්ති. විනය අවිනයෝ දීපෙන්ති. මේ පාලියෙන් තියෙනවා ටිකක් විස්තර කාරණා 10ක්. බලන්න සිංහලෙන් අපි කතා කරමු. භික්ෂුහු අධර්මයේ ධර්මයයි දක්වත්. ධර්මයේ අධර්මයයි දක්වත්. අවිනය විනයයි දක්වත්. විනය අවිනයයි දක්වත්. තථාගතයන් විසින් දේශනා නොකරන ලය දේශනා කරපු දෙයක් කියලා දක්වනවා. තථාගතයන් දේශනා කරපු දේ දේශනා නොකරපු දෙයක් කියලා දක්වනවා. තථාගතයන් විසින් පවත්වාගෙන ආපු දේවල් පවත්වාගෙන ආපු නැති දේවල් විදිහට පවත්වනවා. පවත්වන ආපු නැති දේවල් පවත්වාපු දේවල් විදිහට කරනවා. පනවන ලද දේවල් පනවපු නැති විදිහට දක්වනවා. නොපනවන ලද දේවල් පනවන විදිහට දක්වනවා. ඔහු මෙසේ දසවස්තුවෙන් කාරණා 10කින් ලාභාපේක්ෂාවෙන් පිරිස ඇද ගැනීම සඳහා මෙහෙම විකෘති කරනවා. වෙන්ව කර්ම කෙරෙත් වෙන්න පාමොක් උදසත් උපාලීන් මෙතකින් සංඝ ભેදේ වෙයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළ එකක් තියෙනවා. දැන් ධර්මයේ අධර්මයේ වුණොත් විනය අවිනය වුණොත් ධර්ම විනය නැති වුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ බුදු සමයේ ධර්ම විනයක් තුළ තමයි මේ මාර්ගඵලලාභීත්වය ඇති උනේ. ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි. හොඳයි ධර්ම විකෘත වුණොත් එදායින් පස්සේ මේ මාර්ගඵලලාභීන් පහළ වෙයිද? මාර්ගඵලලාභීත්වය සතුටින් අතුරුදහන් වීම සංඝ ભેදය වෙන්න බැරිද? ධර්මයේ අධර්මයේ විනය අවිනය කිරීම තුළින්. එහෙමනම් එදායින් පසුව මේ සම්බුදු සසුන උපදින කාටවත් ඔය කියන මාර්ගඵල වලින් නිවීම නැහැ. සසර ගමන නිවන් මඟ වැහිලා යනවා. නම් බොහෝ පින් කරලා බුද්ධ උත්පාදයක සදහම් හොයාගෙන උපදින්නා වූ අයට සදහම් මඟ වසා දැමීම නම් මට පෙනෙන්නේ බරපතල අකුසල කර්මයක් කියලා තමයි. දැන හෝ නොදැන. අන්න එහෙමනම් අර
ඉතිහාස කතාවේ සඳහන් වෙන ලංකා ඉතිහාසයේ සඳහන් වෙන ඔය මලියදේ වචනට සම්බන්ධ ආර්ය පරපුරේ අවසන් වීම ධර්මයේ අධර්මයේ වීම තුල විනය අවිනය වීම තුල ඔය කරුණු 10න් කීපයක් ප්‍රසාදන වශයෙන් ධර්ම විනය තමයි විකෘති වීම තුල උන දෙයක් වෙන්න බැරිද? එහෙනම් සංඝ බේදේ වෙලා තියෙන අද ඊයේ නෙමෙයි වසර 700කට ඉස්සර කියලා තමයි මට හිතෙන්නේ. ඒක එතන සංඝ බේදය කියන්නේ සම්බුදු සසුනේ ධර්මයේ සරණින් මාර්ගඵලලාභීත්වයෙන් ලබන නිවීම අතුරුදහන් වීම. දැන් ඊට පස්සේ කොතරම් බණ පොත් තිබුණත් කොතරම් බණ කිව්වත් අදාළ ආර්ය මාර්ගයට යන්න බැරි නම් දාන සීල භාවනා පුණ්‍ය කර්මයන්ගෙන් පරලෝ යනවා ඇරුණාම අර සංඝ ස්වභාවය ඇති වෙන්නේ නැහැ නේද? එහෙම එකක් මට නම් පේනවා. මම ඒක එහෙම අදහස් දැක්කුවේ. ඒ නිසා තමයි ඒකේ අනිත් පැත්තක් තියෙන්නේ කියලා මම කල්පනා කරන්නේ. ભેදේ වගේම සාමග්ගියකුත් තියෙනවා. ඉතින් ඒ ભેද බින්න වෙලා අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයට මාර්ගඵල බාර දීලා ඉන්නවට වඩා මේ සංරක්ෂිත ග්‍රන්ථ පරිහරණය කරලා බාහිර අටුවාවන්ට වඩා අර්ථවත් අටුවාවක් තියෙනවා බුදු සමයේ. මොකද මේ සියලු ධර්මයන් දේශනා කරලා තියෙන්නේ පුද්ගලයාගේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය කියන දෙක මුල් කොටගෙන ඔය අටුවාවට බහලාලා මේ ධර්ම කරුණු ඒක තුලින් අර්ථවත් කරගත්තම වීරිය කරොත් කවුරු හරි එහෙනම් අපට ආපහු සද්ධර්මයේ තුලින් මාර්ගඵලලාභීත්වය ඇති වුණොත් ආපහු සංඝ සාමග්ගිය කළා වෙනවා. මේ දේව් සූත්‍ර දෙක තියෙන්නේ ඒකට කියලා මම කල්පනා කරන්නේ. තව ඕක විතරක් නෙමෙයි තව පඨමානන්ද සහ ဒုတိ ආනන්ද කියලා දෙකක් තියෙනවා. ඒ දෙකේ තියෙන්නේ සංඝ බේදය සහ සම්ම සාමග්ගිය. ඒක දේවදත්තට අදාළ නැහැ. මේ ගැන ගැඹුරින් හිතන එකයි මං හිතන්නේ අපට වටින්නේ. එහෙනම් ආය සංඝ සාමග්ගිය කියන ભેදේ කියන්නේ මාර්ගඵලලාභීත්වය බිඳ වැටි නම් මාර්ගඵලලාභීත්වය ඇතිවීම සංඝ සාමග්ගිය කියලා මට හිතෙනවා. වන්දයත් ඒකේ තියෙනවා සංඝ සාමග්ගීති බන්තේ උච්චති කිත්තාතනකෝ බන්තේ සංඝෝ සාමග්ගෝ හෝති. එහෙම එකක් තියෙනවනේ. ඒකේ අර මුලින් පෙන්නපු සූත්‍රයේ අනිත් පැත්ත තියෙනවා. මහණහු අධර්මයේ අධර්මයයි දක්වද්ද. ඒ වැරදි දේ කියලා කියන්න ඕන. ධර්මයේ ධර්මයයි දක්වත්. අවිනය අවිනයයි දක්වත්. විනය විනයයි දක්වත්. අර ධර්මයේ අධර්මයකට ප්‍රකාශ කරන එක විනය අවිනයකට ප්‍රකාශ කරන එක ආපහු පැහැදිලි කරලා යෝයිමස්මින් ධම්ම විනය හරියට ධර්ම විනය පැහැදිලි කරොත් එහෙම ඒ ධර්ම විනය මත වීමේදී අනුගමනය කරන්න පුළුවන් වෙනවා. එතකොට ආපහු අර බිඳ වැටුණ මාර්ගඵල ඇති වුණොත් එහෙම ඒක සංඝ සාමග්ගිය වෙන්නේ නැද්ද? සුඛා සංගස්ස සාමග්ගිය කියන්නේ හාමුදුරුවන්ට එකතු වෙලා සමගින සැපයි කියලා මම දකින්නේ නැහැ. එහෙම කතා කළාට සමාජයේ මේ මාර්ගඵලලාභීත්වය සංඝ සාමග්ගයයි ඒකේ සුඛයක් තියෙනවනේ නිවීමේ හැමති සැප. මේ වගේ දේවල් ත්‍රිපිටකයේ තිබෙනවා අපි ඒවා දැනගෙනත් ඉන්නවා. කවුරු හරි මාතෘකාවක් දුන්නාම කතා කරන්නත් පුළුවන්. එතකල් අපි දන්නේ නැහැ වගේත් ඉන්නවා. එහෙනම් ඔන්න ඔබට මට අර 2500ක් ගත වෙලා තියෙන්නේ තව 2500යි තියෙන්නේ මේ පිරිහිගෙන යන්නේ නවත්තන්න බෑ කියලා අසුභවාදී චින්තනයකට හිර වෙලා ඉන්නේ නැතුව තව 2500ක් නෙමෙයි ලක්ෂ 5ක් විතර කාලයක් එහාට ගෙනියන්න මේ ධර්මයේ ත්‍රිපිටකයේ ධර්ම විෂයන් පවතින එක විමර්ශනය කරලා බලලා අනුගමනය කරලා කාට හරි ගොඩ එන්න පුළුවනි නම් ඒ ඉලක්කම අවලංගු කරන්න පුළුවනි අපිට. මන්දයත්
බුදුවරෙක් පහළ වීමේ කාල සීමාව අතර කොච්චරද කියන්න මමවත් දන්නේ නැහැ. ඔය පසුගිය කාලෙකදී සංඛ්‍යා ලේඛනයක් තුලින් මම දකිනවා ගණන් කරපුවා 1.18ක් අවුරුදු කියලා. ඒක කීයක්ද කියන්න මම දන්නේ නැහැ. එතෙක් කල් යනවා නම් එතෙක් කල්ම මේ මිනිස්සුන්ට සතර ඇවිදින්න උගන්වන එක බලවත් අසාධාරණයක් නේ. කොහේ ආයිද මොනවා වෙයිද කවුද දන්නේ. එතකොට ගොඩාක් ඈතනේ ඒක. නමුත් මේ තථාගතවරු දේශනා කළ ධර්මය සංරක්ෂණය වෙලා පවතිනවා නම් ඒක මහන්සි වෙලා හොයාගන්න එච්චර අමාරු නෑනේ කවුරු හරි. ඒ නිසාමයි මේ ධර්මයේ පිළිබඳව ගොඩනැගිලි පරිේෂණ මධ්‍යස්ථානය වගේ ගොඩනැගිල්ලක් නොතිබුණාට ධර්මයට යොමු වුණ අය පරිේෂණ කරන්න ඕනේ. පරිේෂණය කරලා Taman තුලින් දැකලා කරුණු පැහැදිලි කරන්න ඕන. ඒක සාසනය විකෘති කිරීමක් වශයෙන් මම දකින්නේ නැහැ. සාසනය විකෘති වුණේ එහෙනම් මාර්ගඵල නැති වුණ දවසේ කාගේ හරි අතින් ඒගොල්ලෝ ඒ අතින් කාටවත් දොස් කියනවා නෙමෙයි එකෙන් මම පෙන්වන්නේ. ඒ තමයි සම්බුදු සසුනේ සංඝ ભેදය. අපට කරන්න දෙයක් නැහැ සංඝ ભેදේ. අපිට කරන්න තියෙන්නේ ඔබට හෝ මට කාට හරි සංඝ සාමග්ගිය. බිඳ වැටුණු මාර්ගඵල යලි ඇති කරලා බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් ගෞරවය කරන අතර උන්වහන්සේ වදාළ ධර්මයේ සරණින් මේ සංසාර ගමන යන්නේක වෙනුවට සංසාර දුක්ඛයෙන් නිදහස් මෙදෙන පාර හොයාගන්න එක. ඉතින් මෙතෙන්දි මෙන්න මේ වචන දෙකක් තුනක් මම තව ටිකක් කතා කරන්න කැමතියි. මොකද්ද මේ ධර්මයේ අධර්මයේ වෙනවා විනය අවිනය වෙනවා කියලා කියන්නේ? පවතින තත්ත්වයට කවුරුත් එක්ක කල්පනා කරන්නේ නැහැ. නමුත් මා දකිනවා තථාගතයන් වහන්සේ මුල් අවුරුදු 20 තුළ මේ වර්තමානයේ අපි අනුගමනය කරන්නා වූ මේ විනය පොතේ පවතිනා වූ ශික්ෂාපද විනය තිබුණේ නැති බව. අපි එකට කතා කරන්නේ මේක දේශනාපාතිමොක්ඛය අරක ආනාපාතිමොක්ඛය. මං හිතනවා ඒ ආනාපාතිමොක්ඛය තුළ තමයි අර යෝයිමස්මින් ධම්ම විනය අපමත්තෝ විහෙස්සති කියන වචනේ පාවිච්චි වෙන්නේ. එතකොට මාර්ගඵල අතුරුදහන් වුණයින් පසුව ධර්මයේ විකෘති වුණයින් පසුව ඒකෙන් පාවිච්චි කරලා ප්‍රතිඵල ලබන්න බැරි වුණාම ඊට පස්සේ නාමික වශයෙන් ශාසනය පවත්වන්න නැත්තම් පවෙන් ඉවත් වුණ සිල්වත් පිරිසක් හදන්න මේ ශික්ෂාපද විනය උදව් වෙනවා. දැන් ශික්ෂාපද විනය නිවන් මඟ වශයෙන් කතා කළොත් එහෙම එතකොට මට නම් පේන්නේ ඒකම විනය අවිනයයි දේශනා කිරීමක් කියලා. මොකද ශික්ෂාපද විනය රකින්නේ මව්කුසින් බිහි වුණ සිල් සමාදන් වන පුද්ගලයා උදේ ඉඳලා හවස දක්වා පැවිදින පුද්ගලයා ජීවිත කාලය තුල. ඒ ශික්ෂාපද විනය සකස් කරලා තියෙන්නේ පංචස්කන්ධයේ අනිදුක්ඛානාත්මය තුල නෙමෙයි. එහෙනම් කොතරම් මේ ශික්ෂාපද විනය රැක්කත් ඒක තුල ඊට අදාළ පුණ්‍ය විපාක තුලින් මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉපදලා ආයවර්ණ සැප බල ලබන්න ඇරුණාම ඒකෙන් ලැබෙන්නේ නෑ නේද? ඒක විනය අවිනය වීමක් වෙන්න බැරිද? අන්න එහෙම කල්පනා කරන්න පුළුවන්කම තියෙන්න වෙනවා. මේවා මෙහෙම හිතන එකට තමයි මම අර වචන ටිකක් ඉදිරිපත් කරන්නේ. අනුවිතර්කණය, අනුවිචාරණය, මනසානුපෙක්ඛණය කියලා ත්‍රිපිටකයේ තියෙන වචන ටිකක්. ඔක කවුරුවත් කියවටම පිළිගන්න කියලා නෑනේ. අනුන් කියව පමණින් නොපිළිගැනෙව කියලානේ කියන්නේ. වෙන්න පුළුවන් කොහොමද බැරිද? බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ආදරයෙන් සසුන වනසන ඕනකමින් නෙමෙයි සසුන රැක ගන්න දීප්තිමත් කරන ඕනකම එක්කෙනෙක් ගවේෂණය කරොත් එහෙම ඒකට නීති පනවන්න බෑ. මොකද මේ අර සංඝ ભેදේ වූ සසුනක් නම් තියෙන්නේ. සාමග්ගිය ඇති කරන්න පුළුවන් නිසානේ මෙහෙම සූත්‍රයක් තිබෙන්නේ. ඒකට ධර්මයේ වෙන්න වෙනවා. දැන් ධර්මයේ අධර්මයේ හොයාගන්න ඕනේ ඊට පස්සේ අපිට. ඒක කොහොමද හොයාගන්නේ? එතකොට ඉතින් අපිට සාමාන්‍යයෙන් ආයෙත් අර විතර්කණය අනුවිතර්කණය කරන්න වෙනවා. මා දකිනවා හොඳ දේවල් ධර්මයේ කියලා කතා කරනවා. දරුවොත් කතා කරනවා, වැඩිහිටියොත් කතා කරනවා. නරක දේවල් අධර්මයේ වශයෙන්. එතකොට පින ධර්මයේ වෙනවා, පාපය අධර්මයේ වෙනවා. එතන ඉඳලා හරිද? කල්පනා කරලා බලන්න වෙනවා. නෑ.
එහෙම නැත්නම් ධර්මය කියලා කියන්නේ මේ සූත්‍ර දේශනාද? එහෙනම් කොහොමද අපි හොයාගන්නේ? සූත්‍ර දේශනා මම දකින්නේ උපයෝගී දහමක් විදිහට. දැන් තියෙනවානේ ආගතං ඉමං සද්ධම්මන්ති කියලා පදයක්. සම්මාදිට්ඨිකෝ බන්තේ උච්චති කිතාවනවතුගුණ බන්තේ ආර්ය ශ්‍රාවකෝ සම්මාදිට්ඨිකෝ හෝති. ස්වාමීනි සම්මාදිට්ඨි කියලා කියනවා ආර්ය ශ්‍රාවකයා කොපමණකින් සම්මාදිට්ඨියත් එක් වේද? ධම්මේ නාවිච්ච ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේහි නොපිරිහෙන පැහැදීමෙන් යුක්ත වුනේද? ආගතං ඉමං සද්ධම්මන්ති. සද්ධර්මයට පැමිණුනේ වේද? එතකොට මොකද්ද සද්ධර්මයට පැමිණීම කියන්නේ? පව් අතහැරලා පින් කරන එකද? අන්න එහෙම හොයන්න ඕන මේවා. ඒ පව් අතහැරලා පින් වලට එන එක දසවස්තුක සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය පෘථග්ජනයි. දසවස්තුක සම්මාදිට්ඨියේ ප්‍රාථමික පියවරක්. දසවස්තුක සම්මාදිට්ඨිය දේශනා කරලා තිබෙන්නේ පුද්ගලයා මුල් කොටගෙන. පුද්ගලයෙක් තමයි පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා අතහැරලා ඇත්තටම රකින්නවා නම් පැමිණෙන්නේ. ඔහුගේ දැක්ම භවගාමී. භවයේ සුගතිගාමී පැත්තට තමයි දසවස්තුක සම්මාදිට්ඨියේ ඉන්න පුද්ගලයා මෙහෙමනු ලබන්නේ. ඔහු සද්ධර්මයට පැමිණලා නැති නිසා තමයි පෘථග්ජන කියලා කියන්නේ. එහෙනම් සද්ධර්මයට පැමිණීම කියන එකේ මොකද්ද සද්ධර්මය කියලා කියන්නේ? සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. අන්න ඒ ධර්මයේ යටපත් වීම, ඒ ධර්මයේ විකෘති වීම වෙන්න බැරිද මේ ධම්මං අදම්මං දීපෙන්ති. ධර්මයේ අධර්මයේ වශයෙන් පෙන්නනවා, අධර්මයක් ධර්මයේ වශයෙන් පෙන්නනවා. දසවස්තුක සම්මාදිට්ඨිය නිවන් මඟ වශයෙන් පෙන්වුවොත් එහෙම මෙදා නෙමෙයි අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය තමයි ඒක එළි වෙන්නේ. නමුත් අපි දකිනවා නියත මිත්‍යා දෘෂ්ටිය, දසවස්තුක සම්මාදිට්ඨිය, ආර්ය සම්මාදිට්ඨිය කියලා තුනක්. එහෙනම් ධර්මයට පැමිණීම කියන එකේ නිකන් ගයක් ඇතුළට එනවා වගේ නෙමෙයි. ආගතං ඉමං සද්ධර්මයන්ති කියන වචනයක් තියෙනවා. ඒකට පැමිණීම නේද මේ සංඝ සමාග්ගිය සඳහා වෙන්න ඕන කාරණාව. මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් මම කියන්නේ. කීප පොලක පවතිනවා. ආගතං ඉමං සද්ධම්මන්ති. ඒ මොකක් වෙනවටද? ගෙදර අතහැරලා පැවිදි වෙනවටද? වනාන්තරයට යනවද? මොකටද මේ කියන්නේ? අන්න එතකොට අපිට තව ටිකක් එහාට හොයන්න වෙනවා. මන්දයත් දානේ විපාක ඇත, සීලේ විපාක, කුසල අකුසල කර්මයන් විපාක ඇත කියලා කතා කරන්නා වූ කාරණා 10ක් තුල පවෙන් බැහැර වීමට දරන උත්සාහයක් තියෙනවා. පිනෙන් බැහැර වෙන්නේ නැහැ විපාක තියෙන නිසා. දසවස්තුක සම්මාදිට්ඨිය. නමුත් තව එකක් තියෙනවා චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය විග්‍රහ කරන සූත්‍ර දේශනාවල දසවස්තුක සම්මාදිට්ඨියේ මාර්ගඵල තියෙනවා කියලා නැහැ. ඒක පුණ්‍ය කර්මයන්ගේ විපාක මාර්ගයේ වශයෙන් පෙන්නනවා. නමුත් චතුස්සත්‍ය සම්මාදිට්ඨියට පැමිණීම අතිවික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා. මේ ලෝකෝත්තර මාර්ගාංග තියෙන චතුස්සත්‍යයට සම්මාදිට්ඨියට පැමිණීම නේද සද්ධර්මයට පැමිණීම කියලා කියන්නේ. එතකොට එතනදී ඒ පුද්ගලයා ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදි කියලා නෑ. ඔහු ආර්ය පුද්ගලයෙක් වෙනකොට සංඝ ભેදය ඉවර වුණා, සංඝ සාමග්ගිය පටන් ගත්තා නේද? ඔවුන් මේ පිදියාම පෘථග්ජන භාවයේ බිඳ වැටි ආර්ය භාවයට පත් වෙනන් පස්සේ නිවීමේ සුවය ලබන අය බවට පත් වෙනවා. සුඛා සංගස්ස සාමග්ගිය ඒක වෙන්න බැරිද?
සුකෝ බුද්ධානං උප්පාදෝ. මොකද මේ පෙන්වන්නේ බුදුරෙකුගේ උපදවීම සැපයි. කුමක් නිසාද? දුකින් මිදෙන මාර්ගය දේශනා කරලා එක හම්බ වුණොත්. සුඛා සද්ධම්මස් දේශනා. සදහම් දෙසීම සද්ධර්ම මතක තියාගන්න. සද්ධම් දෙසීම ඇසීම ඊට පස්සේ අර ලෝතුරු සුව ගෙනත් දෙනවා. ඒක තුළ ඇතිවෙන්නා වූ මේ සංඝ ස්වභාවය පහළවීම සුඛා සංඝස්ස සාමග්ගී. මම නම් පෘථග්ජන මට්ටමින් හාමුදුරුවෝ සංගමයේ සමගිමීම කියලා දකින්නේ නැහැ ඔය සුඛා සංඝස්ස සාමග්ගී කියන එකේ. සමග්ගානං තපෝසුකෝ ආර්ය සම්මාදිට්ඨියට පත් වුණ අයට කෙලෙස් තැවීම සැපතක්. නිවීම ඒකයි. සමගි වූවන්ට තපස සැපයි කියලානේ තියෙන්නේ. ඒක ගලපන්න පුළුවන්ද නිකන් සමගි වුණාම තපස සැපයි කියලා? සමග්ගානං තපෝසුකෝ. ඒ මාර්ගඵල ලාභිත්වයට පත් වුණෙන් පස්සේ උන්ට මේ කෙලෙස් තපස කියන්නේ ඉඳගෙන ඉන්න එකට හරි අද්දක පියාගෙන ඉන්න එකට හරි මේ ඒක ක්ලේශයන් තැවීම උපන්න කුසල් දුරු කිරීම සඳහා මොකද නිවීම තේරුම් අරන් තියෙන නිසා ඒවායින් වැහිලා තියෙන්නේ නිවීම වැහිලා තියෙන්නේ මේ උපන්න කුසල් නිසා නම් ඒවා එනකොට දුරු කරන්න ඕන. එතකොට ආර්ය පුද්ගලයාට එතකොට තපස මගින් නිවීම හමු වෙන බැවින් සමග්ගානං තපෝසුකෝ. අර වීදුරු වල තියෙනවා කෝබෝල්ට් කණ්ණාඩි කියලා. ඒක නිල් පාටයි. ඕක දාගෙන බැලුවහම ලෝකෙම නිල් පාටට පෙනෙයි. මගේ ළමා කාලෙත් මම කණ්ණාඩි පාවිච්චි කරලා තියෙනවා ළමෙක් වශයෙන් ග්ලාස් පේපර් දාපුවා. ඒක පාවිච්චි කරේට මොකටවත් නෙමෙයි. ලෝකේ පාට වෙනස් වෙන හැටි බලන්න. අපි මේ කොළ පාට ලෝකයක් දකිනවා කහ පාට කණ්ණාඩියක් දාගෙන කහ පාටින් දකිනවා. අපි කණ්ණාඩියක් දාගත්තයි කියලා ලෝකේ කහ පාට වෙන්නේ නැහැ. කණ්ණාඩිය තුලින් බලනකොට කහ පාට පේනවා අරනාම. මේ පෘථග්ජන භාවය තුළ එක එක කණ්ණාඩි දාගෙන බුදුසසුන දිහා බලපුවම පේන හැටි ඔය තියෙන්නේ. එනිසා මේවා තියෙන්නේ මේවා සංරක්ෂණය කරලා තිබෙන්නේ තෙරපරපුරට නමස්කාර වේවා හැමදාමත් මගේ මේවා පරිස්සම් කරලා තියෙන්නේ ඕක ඉව ඉන්න නෙමෙයි. මේ සංඝ ભેදේ වගේම සංඝ සාමග්ගයක් මේ සූත්‍රයේ තියෙන්නේ ඕක අතීත සිද්ධියක් වශයෙන් කතා කර ඉන්න නෙමෙයි. සූත්‍ර කියන්නේ නිවන් මඟ. මතක තියාගන්න. සූත්‍රයක් කියන්නේ හැම විටම නිවන් මඟ දේශනා කරපු එකක්. එහෙනම් දේවතාත්තගේ කරන කතාව කියලා ඉවර කරුවාට ඒකේ නිවන් මඟක් තියෙන්නේ නැහැ. නමුත් මේකේ නිවන් මඟක් නැද්ද? මේ දිත ධම්ම පරයය නේද තියෙන්නේ. සංඝ වේද සූත්‍රයේ පෙන්වන්නේ ධර්මයේ බිඳ වැටෙන හැටි. ධර්මයේ විකෘති කිරීමෙන්. සංඝ සාමග්ග සූත්‍රයේ පෙන්වන්නේ ධර්මයේ මත උනහම අනුගමනය කළා නෙවෙයි හැටි. එහෙනම් ඔන්න ඔබට මේ ගෞතම සසුන තුළ මාධ්‍ය වලින් හරි පුද්ගලයා වශයෙන් හරි විහාරස්ථාන වල හරි ගිහි බෞද්ධ වශයෙන් හරි ලොකු කාර්යභාරයක් තියෙනවා. මොකද්ද? මරුණයි කියලා හිතාගත්ත සම්බුදු සසුනට පණ දෙන්න ඕන. මැරිලා නැහනේ. මම හිතන්නේ අර සමහර රෝගීන් සිහි නැති වුනහම මැරිලා වගේ ඉන්නවා. ආපහු හරියට කාලය આવොත් බෙහෙත් දුන්නොත් පණ එනවනේ. ඒ වගේ මාර්ගඵල අතුරුදහන් වීම කියන්නේ නිකන් මිනිස්සෙක් සිහි නැති වුණා වගේ. නමුත් මාර්ගඵල ලැබෙනවා නම් ආපහු සිහි එනවා. ඒ සම්බුද්ධ ශාසනය බබලවන්නට අර අපි කතා කරන බාහිර වශයෙන් කරන ලොකු ලොකු උත්සව වලට වඩා එවනුත් යම් ආකාරයේ බාහිර වශයෙන් උද්දීපනයක් ලැබෙනවා. නමුත් මේ ඇතුළතින් බබලවන්න පුළුවන් නේද? බුදුසසුන බබලේවා කියන එක අධ්‍යාත්මික පැත්තෙන් හොයාගන්න කොහොමද බබලන්නේ කියලා. විශාල ගොඩනැගිලි වලින්ද, බල්බ් බෙල් වලින්ද, නැත්නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා, කාමභෝගී ස්ත්‍රී පුරුෂ, බ්‍රහ්මචාරී ස්ත්‍රී පුරුෂ ඉන්දියානු සමාජයේ 8ක් මේ 8ෙම බුදුන් වහන්සේ හෙළි කර වදාරන ධර්මය අහලා අනාගාමී ඵලයට පත් වුණ අය දහස් ගණනක් ඉන්නවායි කියලා වදාරේ ඒ බුදුසසුන බැබලීම නේද? ඔබට තේරෙනවද මොකක් හරි මේකේ කඩතරයක් තියෙනවා කියලා? මේ අනුගමනීය ප්‍රතිපදාවට බාධාවක් තියෙනවා.
ඒක තමයි ධර්මයේ විකෘති වීම කියලා. කාටවත් දොස් පැවරුනේ නැති වුණාට අනුගමනය ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන් අනුගමනය කරන්න බෑ. දැන් බැලුව බැලමට කෙස් අනිත්‍යයිනේ හරි. මල් පරණ එකත් අනිත්‍ය හරි. ගස් කොළන් දි රැයන එකත් අනිත්‍ය හරි. ඉතින් ඒක ඇහැට පෙනුන නැරුණාම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නොනින් දකින අනිත්‍යක් නේ. ඒක පඤ්ඤාය පස්සතිය අරුණම ඇහැට පේන එකක් නෙවෙයිනේ. ඒ නොනින් දකින අනිත්‍යක් වුණාට ඇහැට පේන අනිත්‍යක් උගන්වපුවම ධර්මයේ අධර්මයේ වෙලා නැද්ද? ඒක අපි කල්පනා කරන්න ඕන. කාටවත් චෝදනා කරන අදහසින් නෙවෙයි. වන්දයත් තථාගතයන් වහන්සේගේ අනිත්‍ය සිදුවෙන එකක් නෙවෙයි. පංච උපාදානස්කන්ධය තුළ බලන්න ඕන එකක්. ඒක පංච උපාදානස්කන්ධය තුළ විතරයි බලන්න තියෙන්නේ. ඒකට ඔය ඇති වෙන නැති වෙන අර්ථය අරන් ගින් හරියන්නේත් නැහැ. දැන් ඔය අනිත්‍ය කියන්නේ වෙනස් වෙන එකටනේ ඇති වෙන නැති වෙන එකටනේ අනියත බවනේ. ස්කන්ධ පහ ඇති වෙනව නැති වෙනව මොහොතක් පාසා ඕක අනිත්‍ය කියලා හරියනවා. අන්න එහෙම මේවා ඔස්සේ කල්පනා කරන්න පුළුවන් අයට හිතන්න පුළුවන් අයට අපට මේ ගෞතම බුදුන් වහන්සේ වන්දන පුදන පුද්ගලයෙක් බවට පත් වෙලා පූජනීය වස්තුවකට වැඳ වැඳ ඉන්න තැනට බුද්ධ ආගම සීමා කරගන්න සිද්ධ වුණේ මේ අනුගමනීය ප්‍රතිපදාවට එන්න මං ඇහැරුණ නිසා කියන එක තේරෙනව නේද? නෝ උත්සාහ කරන්න හැම කෙනෙක්ම දසවස්තුක සම්මාදිට්ඨිය අනිවාර්ය නෑ. මොකද අංගුලිමාල දසවස්තුක සම්මාදිට්ඨියේ ඉඳලාද ඔය මියන් මග එලි කරගත්තේ. සුනීත දසවස්තුක සම්මාදිට්ඨියේ ඉඳලා එලි කරගත්තේ. ඒ ධර්මය නැති යටපත් වීම තුළ එක එක්කෙනා පාප මිත්‍ර සේවනයේ වැරදි පාරවල ගිහින් නැති. නමුත් ඇස් ඇරුණොත් නියත මිත්‍යා දෘෂ්ටිකයාට දසවස්තුක සම්මාදිට්ඨිකයාටත් දෙන්නටමත් ආර්ය සම්මාදිට්ඨියට එන්න පුළුවන්. අන්න මම නම් කල්පනා කරන්නේ මේ ධර්මයේ කියලා කතා කරන එකට තව එහාට අරුතක් තියෙනවායි කියලායි. දැන් අර ආගතං ඉමං සම්මන්ති කියන එකේ මොකද්ද පැවරුනේ? සූත්‍රයක් ඇතුළට ආවද ඒ අය? සද්ධර්මයට පැමිණීම කියන එක. සද්ධම්මෝ පරම දුර්ලභෝ කියනවා. මේ සද්ධම්ම කියන වචනේ අර්ථය කොහාටද දාන්නේ අපි? පාප ධර්මය, පුණ්‍ය ධර්මය, ධ්‍යාන ධර්මය සියල්ල කර්ම මාර්ගය. ධර්ම මාර්ගයක් තුළ ධර්මයට පැමිණෙනවා. එතකොට ඒ ධර්මය කියන්නේ මොනවට කියලාද ඔබට හිතෙන්නේ? මට නම් හිතෙන දෙයක් තියෙනවා. ඒක මම හොයාගන්නේ මීට පෙර ධර්ම දේශනාවල මම ඒක කියලා තියෙනවා. රතන සූත්‍රයේ ධර්මයේ ගුණ සඳහන් ගාථා දෙකෙන්. එහෙම නැත්නම් ස්වාක්කාත ගාථාවේ සඳහන් වන සාන්දිට්ඨික ගුණය. ඒ ගාථා දෙකේ මොකද්ද පෙන්නන? ඉදංපි ධම්මේ රතනං පනීතං. මෙයද ධර්මයේ සතු උතුම් රත්න භාවයක්. ඒ ධර්මයේ කිව්වේ මොන සූත්‍ර දේශනාවටද? මොන පාළියටද? මොන සංස්කෘතයටද? මං හිතනවා අන්නේ ඒ සද්ධර්මයට පැමිණීම කියලා කියන්නේ ආර්ය සම්මාදිට්ඨිකයා. මොකද්ද උනේ? ආර්ය සම්මාදිට්ඨිකිනකේ තේරුම. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධී පටිපදාය ඥානං. දුක මොකද්ද කියන එක තේරෙන එක ඥානය කියනවා. ඒකට හේතුව තේරෙන එකට ඥානං කියලා කියනවා. ස්කන්ධ පංචකය තුල පොතේ නෙමෙයි. එහෙනම් ඒ දුක නැති වූ තැනකුත් එයාට තේරෙනවා. තේරෙනවා කියන්නේ ආයක ලබල ඇති ආසන්න වශයෙන් ආරම්භක පියවර හරි. එහෙනම් ඊට පස්සේ පටිපදාවේ යන්න වෙනවා. මම කිව්වොත් එහෙම ධර්මය කියන්නේ නිවීමට කියලා. සෝවාන් පුද්ගලයා නිවීම දැක්ක නිසා නේද සෝවාන් ඵලෙන් නිවන් දැක්ක කියලා කියන්නේ. ඒක නේද ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. ආගතං හිමං සම්මදම්මන්ති ධර්මයට පැමිණෙනවා. ඒක වෙන්න බැරිද ඔය ඔබ ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ යථාර්ථය? දැන් කල්පනා කරලා බලන්න ඔබ ධර්මයේ අධර්මයේ කරන නෙවෙයිද ධම්මං සරණං ගච්ඡාමි කියවේ කියලා? බණපොත සරණ යාමේ හරි මොකක් හරි එක ධර්මයේ කියලා වචනයක් කියවට දන්නේ නැහනේ.
පාපය පින ධානය කර්මය සරණ කරන සසර ඇවිදිනවා. නිවන ධර්මය සරණ කරගත්තාම කොහොමද ඇවිදින්න පුළුවන්ද? දුකින් මිදිලා නැද්ද? මේ තෙරුවන්ගේ ධර්මයේ සරණ තියෙන දුකින් මිදෙන්නනේ. ධම්මෝහවේ රක්කති ධම්මචාරී යෝක වෙන්න බැරිද? සසර දුකින් මිදීමට බුදුන් වහන්සේ එලි කරවා දාලා වූ මේ අටලෝ දහමට කම්පා වෙන්නේ නැති සංසුන් ස්වභාවයක් තියෙනවා සිතේ. මේකට පැමිණීම ධර්මයට පැමිණීම වෙන්න බැරිද? එතකොට ආගතං ඊමන් සද්ධම්මන්ති. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. එතකොට සංඝ සාමග්ගිය ඇති වුණා නේද? ඒ මොකක් නිසාද ආපහු? ධර්මයේ බවට පත් වෙලා විනය බවට පත් වෙලා ශික්ෂාපද විනය තිබියදී ධර්ම විනය. ස්කන්ධ පංචකය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන එක. බලනකොට කෙලෙස් නැතෙනවා. කෙලෙස් නැතෙනකොට ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක ආර්ය සම්මාදිට්ඨිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් බලන්න එහෙම වෙන්න බැරිද කියලා. ආසන්න වශයෙන් මම එහෙම හිතමින් කියන්නේ. කල්පනා කරන්න පුළුවන් නම් සංසන්දනය කරලා බලන්න පුළුවනි නම් එහෙනම් මේ කාට් පුද්ගලයෙක් නැති වුණාට ආර්ය පුද්ගලයන් අතුරුදහන් වීමේදී අනාර්ය පුද්ගලයන් ධර්මයට විකෘති අර්ථය ඇතුළත් කරනවා තමන්ට පේන මට්ටමට. ඊට පස්සේ මොකද වෙන්නේ? සංඝ ભેදය සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් ගන්නකො බුදුන් කියන්නේ පුද්ගලයෙක් කියලා අරගෙන හිතන්නේ ඇති එම් බුදුන් නෑ දකින්න. එහෙනම් අනාගතයේ බුදුන් පහළ වෙන්න ඕන දකින්න. සමහර විට වක්කලි සූත්‍රයේ කියවන්නේ නැතුව යටි හිතන්නේ ඇත්තේ. ඒ පුද්ගලයා බුදුන් වශයෙන් සලකපු නිසා. නැත්නම් පුංචි ළමයි පිළිමේ බුදුන් වශයෙන් සලකනවා වගේ නිසා. නමුත් ධර්මයේ දකීද බුදුන් දකී කියන කාරණේ ධර්මයක් බුදුනුත් නිවනත් එතන බුදුන් කියන්නේ මොකේද? බුදුරජාණන් වහන්සේගේ රත්තරන් කායයටද මැටි කායයටද ගඩොල් කායයටද ශරීර කායයටද නෑ ධම්ම කායයට. ධම්ම කාය දකින්න ඕන කෙනෙකුට පුළුවන් නේද අදත්? ඒ බුදුන් දැකීමට තහනම් කරන්න පුළුවන් කෙනෙක් නෑ නේද හරියට ධර්මයේ තේරුම් ගත්තාම? ඒ නේද ආගතං ඊමං සද්ධම්මන්ති කියලා කියන්නේ. බලන්න කොතරම් විප්ලවයක් කරන්න පුළුවන්ද කියලා මේ සමාජයේ. මේ මතු කරගෙන අනුගමනය කරන්න ගත්තොත් එහෙම. ඔය දේශපාලන ලජ්ජින්ද වසර 30 ගණනක් දඟලලා කරන්න බැරි දේවල් ඒ මිනිස්සුන්ට කරන්න පුළුවන්. දේශපාලනඥයෝ පාලකයෝ මොකද කරන්නේ? පෘථග්ජන භාවය තුල ඉඳගෙන ඔවුන්ට පේන සමාජගත දුක සංසිඳවන්න ව්‍යාපෘති හදනවා නැත්තම් මහන්සි වෙනවා. නමුත් දේශපාලනඥයින් හෝ පෘථග්ජන කාටවත් මිනිස්සුන්ගේ හිතේ පවතිනා වූ චිත්තසංතානගත දුක ඉවත් කරන්න බෑ. මේ චිත්තසංතානගත දුක තියෙන එකක් නෙමෙයි හදාගත් එකක්. උපාදානයේ දුකනේ. මේ උපාදානයේ දුක නැති කරන්න උපාදානෙන් මිදෙන්න ඕන. උපාදානෙන් මිදෙන මාර්ගය තියෙනවද දසවස්තුක සම්මාදිට්ඨිය තුළ? නෑ. දසවස්තුක සම්මාදිට්ඨිය තුළ තියෙන්නේ පිනේ උපාදානය. දාන සීල භාවනාවල උපාදානය. දාන සීල භාවනාවල වරදක් නැහැ නමුත් පෘථග්ජන පුද්ගලයා උපාදාන කරගන්නවා. ඒ උපාදාන නොවිත් ඒවා කරන්න පුළුවන්. ඒවා වරදක් නැහැ. මේ නිසා අපි මේ කරුණු පැහැදිලි කරන්නේ අදහස් ඉදිරිපත් කරන්නේ සම්බුද්ධ ශාසනයේ යහපත චිරස්ථිතිය උදෙසාම කියලායි කියන්න තියෙන්නේ. වෙන මොනවත් අපට එකෙන් අවුවට ලාභයක් හරි අර සමහර අය කියන්නේ මේ අපි සම්බන්ධයෙන් සමහර අය කියනවා ධර්මයේ විකෘති කරනවා අපි කියලා. මට කියන්න තියෙන්නේ යම් දවසක ඒක ඇත්තද නැත්තද මම දන්නේ නැහැ. මලිදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ මාර්ගඵලලාභීන් නැහැ කියනවා නම් එදායි ධර්මයේ විකෘතුනේ අද නෙමෙයි. අපිට තියෙන විකෘති ධර්මයේ ආපහු අරගස් හරි හරවන්න. ඒකටයි අපි මහන්සි වෙන්නේ ජීවිත කාලයක් කැප කරලා. ඒකටයි අපට ඒව පිළිබඳ තේරෙන රාජ්‍ය මාධ්‍ය නුනත් පෞද්ගලික මාධ්‍යවල සහයෝගය ලැබිලා තියෙන්නේ. ඒක ආධ්‍යාත්මික විප්ලවයක්. මිනිසුන් තුළ සිදුවෙන. ඒ තුළ මොකද වෙන්නේ? මිනිසුන්ගේ හිත් වලින් දුකට හේතු වයින් වෙලා මිනිස්සු සැපවත් ජීවිත ගත කරන අය බවට පත් වෙනවා. දුක්ඛාගමක් වෙන්නේ කොහොමද බුදු සමයේ? දුකින් මිදුණ තැන ජීවත් වෙන්නනේ තියෙන්නේ. ඔවුන් සද්ධර්මයට පැමිණලා අර මම මුලින් කතා කළ ගාතාවක් තියෙන්නේ.
සුසුකම් මත ජීවාම කියලා පසුගේ ධර්ම දේශනාවක. ඔන් සුවසේ ජීවත් වෙනවා නිවන් සුව විඳිනවා. නිවන් සුව විඳීම වෙන්න බැරිද සද්ධර්මයට පැමිණීම? නිවන් සුව වැසීම වෙන්න බැයිද ධර්මයේ විකෘති වීම? සංඝ වේදය. නිවන් සුව මත වීම වෙන්න බැයිද සංඝ සාමග්ගිය? ඔන්න විවෘතයි. ඔබ හැම දිනාට හිතලා බලන්න විවෘත කරලා තියෙනවා. නව ජවයක් අරගන්න. මේ පෘථග්ජන පුද්ගලයන් වශයෙන් මේ බාහිර ලෝකේ පවතිනා වූ යම් යම් ඉලක්ක පසුපස ලුහු බැඳගෙන ගියාට කවදාවත් කාටවත් ඇති වෙන්නේ නැහැ. තව ඊට එහාට තමයි මිරිඟු වගේ ඕක පේන්නේ. ධනවත් වෙලා උගත් වෙලා කෝටිපතිය වෙලා වෙන අග්‍රගන්නේ පුද්ගල වෙලා සෑහීමටපත් උන්නේ නැහැ කියලා තමයි ඔක්කොම කියන්නේ. තව එහාට ඒ මිරිඟුවේ හැටිනේ. පෘථග්ජන භාවය තුළ සිතේ හදාගෙන හොයන්න හදන්නේ. නමුත් සෑහීමටපත් වීමක් මේකේ තියෙනව නේද? ඊට එහාට හොයන්න දෙයක් නැති. නිසා මිරිඟුව පිටිපස්ස යාමක් තමයි පෘථග්ජන භාවය. ඒක පාක්ෂික බලාපොරොත්තු. ලෞකික. සියල්ල අතහරින්න ගිය දවසට හරි අමාරුයි අතහරින්න. නමුත් අධ්‍යාත්මික සැනසීම කියන එක කාටවත් උදුරගන්න බෑ ලබා ගත්තාම. ඒ නිසා පෙන්වන්නේ නිවන් සුව විඳිනවා කියලා. එනම් බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ යමි ධම්මං සරණං ගච්ඡාමි ධර්මයේ සරණ යමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණ යමි කියලා පෘථග්ජන මට්ටමින් ලියපු එකම මට පේන්නේ ධර්මයේ අධර්මයේ කිරීමක්. මොකද සසර දුකින් මිදීමට තෙරුවන් සරණ තියෙන්නේ. සසර දුකින් මිදීමක් අද නැත්නම් තෙරුවන් අවලංගු වෙලා. ඒක වාචික කියමනක් විතරයි සරණ යාම. නමුත් තෙරුවන් ලෝ පහළ වීම සිද්ධයක් වශයෙන් පෙන්වන්නේ. අගට මං වචනයක් කියනවා. මං හිතන්නේ ඒක අනිත් හේවත් ධර්මයේ වෙන්නේ නැති මේ පොතේ නම අචංචා හිමියන්ගේ දේශනයක් ලංකාවේ පරිවර්තනය වුණේ 2000 2000 ගණන් වල. මේකේ තෙරුවන් වැඩ ඉන්න ඕනේ පන්සලේ තුම්පලක නෙවෙයි හදවතේ කියලා තියෙනවා. අන්නේ තෙරුවන් තමයි සසර දුකින් මිදවන්නේ. ඒ නිසා මේ ආර්ය අනාර්ය සම්මුති පරමාර්ථ දෙපැත්තකට මේක පොඩි වෙනසක් වෙලා අපි අනාර්ය පැත්තේ ඉඳගෙන මේවට සරල අර්ථ අරගෙන මොකද කරලා තියෙන්නේ? ධර්මයේ අධර්මයේ කරලා විනය අවිනය කරගෙන. ඉතින් නිවන් මඟ නැතෝ කියලා කෑ ගහනවා. බලන්නකො තේරුම් අරගෙන අනුගමනය කරලා. එබැවින් මේවදු මාත්‍රාවක් ලබා දීම පිළිබඳවත් මම සතුටු වෙනවා. මගේ දැනීමේ දැකීමේ තිබුණ දේවල් ඔය කිව්වේ නැති වුණාට. ඒ නිසා සවන් දුන්නට හැම දිනාටමත් නිකන් ස්තුති කරන්නේ නැහැ. අවධානය යොමු කරලා බලන්න. කරලා බලලා ඇත්තනම් තේරුම් අරගන්න. තේරුම් ගත්තා නම් ඔබට මට පැවරී තියෙන කාර්යභාගයේ පාරය බුදුන් ජීවමාන කිරීම. ශරීරය නෙමෙයි බුදුන් පිරිනවන් අඩින්නේ නැහැ. ඒ බුදුන් ඒ කායික බුදුන් පිරිනවන් අඩියට බුදුන් නැති කරන්න කාටවත් බෑ. ඒ නිසා තමයි බුද්ධෝත්පාදයක් තුළ බුදුන් දකින්න පුළුවන් ඕන කෙනෙකුට. අන්න ඒ බුදුන් දකින්නට යන පාර එලි කරගන්නට පාර පාදාගෙන Tamanටත් මේ මගේ යන්නට අවශ්‍ය අනාත්ම දර්ශනය නම් වූ ධර්මයේ බවට පත් කරගන්නට ඒකනේ මාර්ගය. ධර්මයට යන මාර්ගයනේ ඒක. මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. අදාළ ධර්මානුශාසනාව සඳහා ප්‍රඥානාලිකාව තුළින් විකාශ කිරීමට සදැහැති දායකත්වය දරලා තිබෙන්නේ බෝගහේන පාර විල්වත්ත මීරිගම ලක්මිනි නිවසෙහි පදිංචි එම්.වී. චන්ද්‍රාවතී මෑණියන් චාමර හීන්කෙන්ද මහතා සහ නදීශානි මහත්මිය විසින්. අරමුණු අතර 2021 ඔක්තෝබර් මාස 17 වන දිනට සිව්වන වසරට පා තබන නෙතුලි රුවෝදා හීන්කෙන්ද සිඟිති දියණිය වැඩිමහල් දියණිය දිනාදී සෙනුල්යා සහ ඥාති දියණුන් වර සඳලි දිල්මි සහ නදුනි යන දියණිවරුන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයට ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර නෙතුලි රුවෝදා හීන්කෙන්ද සිඟිති දිනියට නම් නිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා මමත් පෞද්ගලිකව ප්‍රාර්ථනා කරනවා. දැනට වසර 16කට පෙර මියගිය එච්.එම්. සිරිසේන පියාණන් සහ නදීශානි මහත්මියගේ පියාණන් වන එස්.පී. ගුණරත්න මහතා සහ වසර 4කට පෙර මියගිය මෑණියන් වන පී. දුලියානා ප්‍රනාන්දු මෑණියන් පින් බලාපොරොත්තුව
වන යම් භවයක් සිටී නම් කුසල් බලාපොරොත්තු වෙන කෙනෙක් කියන්න එපා. මෙම ධර්මය දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. කොරෝනා වුවතුරින් පීඩාවට පත්ව සිටින ලෝකවාසී සියලු ජනතාවට ඉක්මනින් එයින් මිදීමට ලැබේවා. මෙම උතුම් වූ ධර්ම දේශනය සඳහා වැඩමවා වදාළ ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිර්වාණාභෝධය පිණිස මෙම පුණ්‍ය ධර්මයන් හේතු ආසනා වේවා. මට වගේම ඔබටත්. එබැවින් සුබ උපන්දිනයක් වේවා. දරුවන්ගේ අනාගතය සාර්ථක වේවා. පරලොස්සපත් ඥාතිහු පින් අනුගමනයන් වෙත්වා. අනුග්‍රහක බවතුන්ටත් මේ සදහම් කරුණ වටහා ගන්නට ලැබීම තුලින් නිතමිත්‍ය අදුෂ්ටි අතහැර දසවස්තුක සම්මාදිට්ඨියටත් දසවස්තුක සම්මාදිට්ඨිය අතහැර සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියත් පැමිණ නිවෙන සැනසෙන හැටි ඒ සුව විඳින්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං